හරි පුතේ ආයිබෝවන් හැමෝටම මම අද කියලා දෙන්න යන්නේ අපේ 11 වසර සිලබස් එකෙන් අයින් කරපු කොටස් ටිකක් තියෙනවා because of covid pandemic. ඒ කියන්නේ covid වසංගතයේ හේතුවෙන් 11 වසරේ නිර්දේශයෙන් පුතේ යම්කිසි දේවල් ටිකක් අයින් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඔබට ඇහුවාම හිත හැදෙන්න කාරණයක් වේවි. සමහර දේවල් අයින් කරලා තියෙනවා. අපි අයින් කරපු දේවල් ටික තමයි දැන් මේ කතා කරන්නට යන්නේ. හරිද? ඒ අයින් කරපු දේවල් ටික කතා කරන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් පටන් ගමු අපි මොනවද මේ අයින් කරේ කියලා බලන්න. හරි. එතකොට මේකේ PDF එකත් මම ඔබට දාන්නම්. හරි. මේක තමයි ඒවල තියෙන නිර්දේශය විද්‍යා විෂය නිර්දේශය 10 සහ 11 ශ්‍රේණිය. හරි. එතකොට මෙන්න මේ 10 11 වගේ නේද? මේ සමහර ඒවා හරි 10 ශ්‍රේණියේ පළවෙනි වාරයට අදාළ කොටස් කිසිම දෙයක් අයින් කරලා නැහැ. අයින් කරලා තියෙන්නේ පුතේ එතකොට මේ 11 වසරේ දේවල් තමයි අයින් කරලා තියෙන්නේ. හරි 11 වසරේ දේවල් සහ 10 වසරේ දෙවෙනි වාරයේ කොටස් කීපයක් තමයි අයින් කරලා තියෙන්නේ. බලමු අපි මොනවද මේ අයින් කරලා තියෙන්නේ කියලා. හරි. මෙතන මේ 10 ටික මම වෙනම පෙන්නන්න. මට දැන් මුලින්ම ඔබට 11 වසරේ ඒවා තමයි පෙන්නන්න යන්නේ. ඔන්න මුලින්ම 11 වසරේ ඒවා තමයි පෙන්නන්න හදන්නේ. එතකොට මේකේ තියෙන්නේ ඕන ටික අයින් කරපු ටික මම මෙතනින් එළියට ගන්න යන්නේ. ශාක පටක කියන පාඩම පටක කියන පාඩමේ සාමාන්‍යයෙන් අයින් කරලා නැහැ කිසිම දෙයක්. ඒක ගැටලුවක් නැහැ. සහ සත්ත්ව පටකවල ප්‍රශ්නකුත් නැහැ. හරි. ඊට පස්සේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගැටලුවකුත් නැහැ. මේ බයෝටික් අපි මුලින්ම කතා කරන්නේ. හරි. ඊළඟට ශ්වසන පද්ධතිය ප්‍රශ්නකුත් නැහැ. ඊට පස්සේ මිනිසාගේ බහිස්රාවීය ක්‍රියාවලිය හරි මෙම නිපුණතා මට්ටම ඉවත් කරන ලදී. හරි ඉවත් කරන ලදී. එහෙනම් ඔන්න මිනිසාගේ බහිස්රාවීය ක්‍රියාවලිය කියන නිපුණතාවය ඉවත් කරලා හරි බහිස්රාවීය පද්ධතිය කියන එක අයින් කරලා. ඒ කියන්නේ අපේ එක අයින් කරලා නෙමෙයි. ඒ කියන්නේ සිලබස් එක අයින් කරලා. හොඳේ. එතකොට බහිස්රාවය කියන පාඩම විභාගෙට එන්නේ නැත බහිස්රාවී පද්ධතිය අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් සන්තෝෂ ඇති බහිස්රාවී පද්ධතිය අයින් කරා කියලා කිව්වහම අම්මෝ ඇති යන්තම් නේද? ඕක නේද පාඩම් කරගන්න ලොකු කට්ටක් දුරේ. සමහර වෙලාවට මේක ඔයාලා පාඩම් කරලා තියෙනවා නම් ඉතින් අපරාධේ කරන්න දෙයක් නැහැ. එහෙම තමයි නේද? බහිස්රාවී පද්ධතිය අයින් කරලා තියෙන්නේ. හරි. දැන් ඊට පස්සේ අපි බලමු වෙන මොකද්ද ඊට පස්සේ මෙම නිපුණතා මට්ටම ඉවත් කළාදී මොකද්ද මිනිසාගේ සංසරණ ක්‍රියාවලියත් අයින් කරලා තියෙනවා නේද රුධිර සංසරණ පද්ධතියත් අයින් කරලා තියෙනවා අයියෝ බලන්නකො නේද රුධිර සංසරණ පද්ධතියත් ඉවත් කරලා තමයි තියෙන්නේ හරි සංසරණ පද්ධතියත් පුතේ මොකද කරලා තියෙන්නේ අයින් කරලා තියෙනවා හරි මිනිසාගේ සංසරණ ක්‍රියාවලියත් අයින් කරලා තිනවා මේකත් ඔයාගෙන් විභාගයට අහන්නේ නැහැ මාර කේස් එකනේ හරි ඒ දෙක අයින් කරලා තිනවා පද්ධති පාඩමෙන් ඊට පස්සේ අනික් ඒවා ගැටලුවක් නැහැ ඔහොම ගිහිල්ලා ඊට පස්සේ ඔන්න බලන්න හරි දැන් ඔන්න අපි රසායන විද්‍යාවට යනවා රසායන විද්‍යාවේදී සාමාන්‍යයෙන් අයින් කරලා තියෙන දේවල් ටික බලුවොත් හරි මෙන්න මේකේ අම්ල බෂ්පවල හරි අම්ල බෂ්ප සහ ලවණ ප්‍රබල අම්ල දුබල අම්ල ඔය ටික තියෙනවා රයිට් ඊට පස්සේ රයිට් ඔය විදිහට ගත්තාම රයිට් ඔන්න අපිට අයින් කරලා තියෙන දේක් අපිට හම්බ වෙනවා මෙන්න මෙතන මෙම නිපුණතා මට්ටම ඉවත් කරනලාදී මොකද්ද විද්‍යුත් රසායනික කෝෂ කියන කොටස අයින් කරලා තියෙනවා හරි හරි විද්‍යුත් රසායනික කෝෂ කියන පාඩම අයින් කරලා තියෙනවා විද්‍යුත් රසායනික ඒ කියන්නේ විද්‍යුත් රසායනය කියන එක අයින් කරලා තියෙනවා හරි එතකොට විද්‍යුත් විච්ඡේදනය අයින් කරලා නැහැ හොඳේ විද්‍යුත් විච්ඡේදනය අයින් කරලා නැහැ හොඳේ හරි විද්‍යුත් විච්ඡේදනය අයින් කරලා නැහැ හරි ඒතර විද්‍යුත් රසායනික කෝෂ කියන කොටස අයින් කරලා තියෙනවා හරි කෝෂයක සංඝටක සහ අදාළ රසායනික ප්‍රතික්‍රියා අන්වේෂණය කියලා තියෙනවා මෙන්න මේකේ හරි ඉවත් කරන ලදී හරි මෙන්න මේවා ටික මේ මම මේ සිලබස් එකෙන් අයින් වෙච්ච දේවල් තමයි ඔයාලට මේ කියන්නේ
සිලබස් එකෙන් අයින් කරලා තියෙන දේවල් ටික කියනවා. ඒතර ඒ ටික ඔයාලා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හැමෝම සන්තෝෂයි මේ වැඩේට මං හිතන්නේ. රයිට්. ඒතර විද්‍යුත් රසායනික කෝෂ තමයි අයින් කරලා තියෙන්නේ. හොඳේ. රසායනික කෝෂ තමයි අයින් කරලා තියෙන්නේ. විච්ඡේදනය අයින් කරලා නැහැ. හොඳේ. රසායනික කෝෂ තමයි අයින් කරලා තියෙන්නේ. කෝෂ රසායනික කෝෂ අයින් කරලා, ඒ කියන්නේ බැටරි අයින් කරලා විද්‍යුත් විච්ඡේදනය අයින් කරලා නැහැ. අර ලෝහාලේපනයේ එහෙම එව්ව අයින් කරලා නැහැ. හොඳේ. ලෝහාලේපනයේ කොටස එහෙම තියෙනවා. ඊළඟට ඔයාලා ආස හිතන තවත් ලස්සනම දෙයක් තියෙනවා. හරි. ඔයාලා ආස හිතන ලස්සනම දෙයක් තියෙනවා මෙන්න මේක. හරි. හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්නවල ස්වභාවය සහ භාවිතය. ඔන්න හයිඩ්‍රෝකාබන පාඩම සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒක හැබැයි ඒකේ බහු අවයවික කොටස තියෙනවා. ඒකේ බහු අවයවික කියන කොටස තියෙනවා. හයිඩ්‍රෝකාබන කියන කොටස විතරක් අයින් කරලා රයිට්. හයිඩ්‍රෝකාබන වල සහ ඒවායේ ස්වභාවය ඔන්න ඔය ටිකේ නේද? අර එතීන් එතයින් හරි. ඔන්න ඔය ටික තමයි අයින් කරලා තියෙන්නේ. හරි. එතීන් එතයින් වගේ ඒ ටික අයින් කරලා තියෙනවා පුතේ. හරි. එතකොට බලන්නකො නේද අයින් කරලා තියෙන දේවල් මොනවද කියලා නේ? හරි. හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන සහ ඒවායේ ව්‍යුත්පන්න වල ස්වභාවය සහ භාවිත ඉවත් කරන ලදී. ඒවා අයින් කරලා නමුත් බහු අවයවික කියන කොටස තියෙනවා. බහු අවයවිකයක් කියලා කියන්නේ මොකද්ද? එතීන් වලින් බහු අවයවික ටික ඒ කියන්නේ දැන් සරල කරලා තියෙන්නේ. හරි. බහු අවයවික වල විවිධත්වය ඒවා තියෙනවා. හරි. රබර් බහු අවයවික ඒ ටික තියෙනවා. රයිට්. හරි. ඊට පස්සේ තවත් වැදගත්ම දෙයක් තියෙනවා මෙන්න මේක. හරි. විද්‍යුත් චුම්බක තරංග හා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියට අදාළ කොටස ඉවත් කරලා තියෙනවා. හරි. විද්‍යුත් චුම්බක තරංග හා විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන කෑල්ල අයින් කරලා තියෙනවා තරංග පාඩමෙන්. හරි. ඔන්න බලන්නකො නේද? තරංග පාඩමෙන් ඒක අයින් කරලා තියෙනවා. හරි. අර මම ඔයාලට කියලා දුන්නා නේද? ගුණවතී රූප සුන්දරී අනේ අනම්මනන් ටික රයිට්. එන්න ඒ ටික රයිට්. ගුණවතී රූප සුන්දරී අඩමින් දුකෙන් ආදරෙන් පාරදිගේ ඒ කතන්දරේ රයිට්. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන කොටස හරි. මෙන්න මේ ටික ඉවත් කරලා තියෙනවා. හරි. අයින් කරලා තියෙනවා. හරි. ඔන්න අයින් කරලා තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග හා විද්‍යුත් චුම්බක වර්ණාවලිය අයින් කරලා තියෙනවා. ඒක දැන් අපි මේ ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. අපි ඉගෙන ගත්තට දැන් මේක ඔයාලගෙන් විභාගයට අහන්නේ නැහැ. හරි. ඔන්න තමයි නැවතත් කියනවා මේක අයින් කරලා තියෙන්නේ. හරි. ඉවත් කරලා තියෙන ටික තමයි මම මේ දෙන්නේ. මොකද විභාගයට පාඩම් කරනකොට ලේසි වේ ඔයාලට. හරි. ඊළඟට සංගීත භාණ්ඩ කියන කොටස ඒකත් අයින් කරලා තියෙන්නේ බලන්නකෝ ඈ. අර මෙන්නද සමාගාත තත් භාණ්ඩ ඒ කොටසත් අයින් කරලා තියෙන්නේ. මේක ඒතර බලන්න අයින් කරලා තියෙන කොටස් නේද? සමහර ලේසි ඒවත් අයින් කරලා තියෙන්නේ. ලේසි ඒවත් අයින් කරලා තමයි තියෙන්නේ. හරි. සංගීත භාණ්ඩ කියන කොටසත් නේද? කොටස ඉවත් කරන ලදී. හරි. සංගීත භාණ්ඩ කියන කොටස මොකද කරන්නලා තියෙන්නේ? ඉවත් කරලා තියෙන්නේ. හරි. ඊළඟට ආලෝකය කියන කොටස බලමු. හරි. ආලෝකය කියන එකේදී වර්තනය යටතේ මේ වර්තනය කියන කොටස අයින් කරලා තියෙනවා. හරි. වර්තනය කියන කොටසේ ඔක්කොම නෙවෙයි. හරි. ඒ කියන්නේ කාච තියෙනවා. කාච ටික තියෙනවා. කාච තුලින් වර්තනය දාලා තියෙනවා. හරි. කාච මගින් තියෙන ප්‍රතිබිම්බ ටික දාලා තියෙනවා. අර ආලෝක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය අනම්මනම් ඒ ටික චුට්ටක් අයින් කරලා තියෙනවා කියලා තමයි පේන්නේ. නමුත් අපි ඒක නොකුත් නොලියයිමු. ලියන්න ඕන කාරණයක් තියෙන මෙන්න මේක. හරි. ඔන්න තාපය පාඩමේ අවස්ථා විපර්යාස හා සම්බන්ධ සන්ධාරය අයින් කරලා තියෙනවා. අවස්ථා විපර්යාසය අර වාවී ගූතා වීවී ගූතා කියන කේස් එක නේද? අවස්ථා විපර්යාසය කියන එක අයින් කරලා තියෙනවා. හරි. අවස්ථා විපර්යාස කියන සෙට් එක අයින් කරලා තියෙනවා. ඔන්න අවස්ථා විපර්යාස කියන සෙට් එක අයින් කරලා තියෙනවා. සන්ධාරය ඉවත් කරන ලදී. හරි. මගෙත් එක මේවා ලියා ගන්න. කොහොමද මම මේ වීඩියෝ එක දානවා. හරි. මේ වීඩියෝ එක දානවා. නමුත් මේ වීඩියෝ එක දාන කලින් ඉන්න මේ වෙලාවෙත් ඔයාලා මොන හරි කරලා ලියා ගන්නයි. ඒ පුළුවන් විදිහට ලියා ගන්න.
ඒතර තමයි ඒක වාට දැනෙන්නේ right. ඊට පස්සේ ඔන්න ඔයාලා ආසම කරන සිද්ධියක්. ඔන්න ඉලෙක්ට්‍රොනික පාඩමම අයින් කරලා තියෙනවා. හරි. ඉලෙක්ට්‍රොනික පාඩමම අයින් කරලා තියෙනවා. අත උස්සන්න ඒක ඇහුවම සන්තෝෂ හිතුණු කට්ටිය. අම්මෝ ඇති යන්තම් කියලා හිතුණු කට්ටිය. එහෙනම් ඇත්ත කියන්නේ ඉතින් අත උස්සන්න. ප්‍රශ්නයක් නෑ හරි. ඉලෙක්ට්‍රොනික පාඩමම අයින් කරලා තියෙනවා. අපි ඉගෙන ගත්ත ඉලෙක්ට්‍රොනික කියනවනේ PN සංදිය ට්‍රාන්සිස්ටර් කියයි හරි. හරි. ඒ පාඩමම අයින් කරලා තියෙනවා. ඒ පාඩමම අවශ්‍ය නෑ right. ඒකත් ඉවත් කරලා තියෙනවා. මේ වගේ තමයි ගණන් වලත් තියෙනවා පුතේ අයින් කරපු කොටස් ටිකක් ඈ. ගණන් වල න්‍යාස පාඩම එහෙම සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. හරි. ගණන් වල න්‍යාස පාඩම එහෙම සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. ගණන් වල හොඳයි. ඒතර මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඊළඟට විද්‍යුත් චුම්බක ප්‍රේරණ සංසිද්ධිය හා එහි භාවිත කියන කොටසත් මොකද කරලා තියෙන්නේ? අයින් කරලා තියෙනවා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය හොඳේ. හරි. ඒ කියන්නේ විද්‍යුත් චුම්බකත්වයෙන් කරන්ට් එක හදන එක. ඒ කියන්නේ ඩයිනමෝ එකේ සීන් එක ඩයිනමෝව අයින් කරලා තියෙනවා. හරි. ඩයිනමෝව අයින් කරලා තියෙනවා. ඩයිනමෝ කේස් එක අයින් කරලායි තියෙන්නේ. හරි. ඩයිනමෝ කේස් එක අයින් කරලායි තියෙන්නේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණ සංසිද්ධිය හා එහි භාවිත කියන එකත් මොකද කරලා තියෙන්නේ? ඉවත් කරලා තියෙනවා. හරි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක අයින් කරලා තියෙනවා. හරි. චුම්බක පාඩමම නෙවෙයි ප්‍රේරණය කියන කොටස විතරයි අයින් කරලා තියෙන්නේ. ප්‍රේරණය කියන කෑල්ල විතරයි අයින් කරලා තියෙන්නේ. හරි. මම මේ ඔයාට මේ PDF එක පෙන්නගෙන මේකෙන්ම තමයි ගන්නෙ. මේක තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවරලා තියෙන්නේ මේවා ටික මේවා කරන්න කියලා right. ඊට පස්සේ ජෛව ගෝලීය පාඩමෙන් නම් ඉතින් එහෙම අයින් කිරීමක් කියලා කරලා දෙයක් නැහැ. හරි. ජෛව ගෝලීය පාඩම ඉතින් කියවලා නේද? ඉගෙන ගන්න තියෙන පාඩමක්. අනික මතක තියාගන්න. ඒතර මේ පාර මේ අයින් කරලා තියෙන කොටස් අනුව ඔබට තේරෙනවා තියරි හොඳටම අහයි මේ පාර විභාගේ. හරි. තියරි වලින් හොඳ ලොකු ප්‍රශ්නයි හොඳට තියරිම විතරක් අහන කේස් එකක් තමයි මෙතන තියෙන්නේ. තියරි පමණක් හොඳටම අහයි. හරි. ඉතින් ඒකට ලෑස්ති වෙන්න වෙනවා. හරි. එතකොට අපි බලමු මෙතන තියෙන අයින් කරලා තියෙන දේවල්. අයින් කරලා තියෙන දේවල් ගත්තාම ලොකු ජෛව ගෝලයෙන් කිසිම දෙයක් අයින් කරලා නැහැ. හරි. එතකොට මෙන්න මේ ටික තමයි 11 වසරෙන් අයින් කරලා තියෙන්නේ. ඔන්න ආයසරයක් මොනවාද? බහිස්රාවී පද්ධතිය සම්පූර්ණයෙන්ම අයින් කරලා. බහිස්රාවී පද්ධතිය වකුගඩු දෙක කියන්නේ මම නම් කරන්න මතක තියාගන්න. නමුත් ඒක නේද අතිපරිශ්‍රාවණය වර්ණීය ප්‍රතිශෝෂණීය ශ්‍රාවය ඔය සිද්ධි එකක්වත් ඕනේ නැහැ. ආය රුධිර සංසරණ පද්ධතිය ගත්තාම ඒකත් ඕනේ නැහැ. හරි. හෘදය හරි. හදවත තියෙනවද? හරි. හදවත අයින් කරලා තියෙන්නේ. හරි. ඒ ඔක්කොම ටික අයින් කරලා තියෙන්නේ. ඊළඟට විද්‍යුත් රසායනික කෝෂ අයින් කරලා තියෙන්නේ. හයිඩ්‍රෝකාබන් ගැන අර ඉතීන් ප්‍රොපීන් බියුටේන් නේද? අර මෙතෙත් ප්‍රොබියුන් පෙන්ට් හෙප්සෙප් නේද? ඒ ටික අයින් කරලා තියෙන්නේ. හරි. රයිට්. ටක් ගාලා මේ ටික ලියා ගන්න කට්ටිය ලියාගත්තකට අතුසන් බලන්න මේ ටික. මම කියන්න කලින් මේ ටික දැනන් හිටියකට අතුසන් බලන්න. මේක මේ පහුගිය සිකුරාදා තමයි සිකුරාදා හෝ බ්‍රහස්පතින්දා තමයි ඉස්කෝලේ වෙලා ලැබෙන්නේ නැත්තේ. නේද? මේක මෙහෙම පැහැදිලිව ඔයාලා ලියා ගන්න ඕනේ ඈ. නැත්තම් පාඩම් කරගෙන ඔක්කොම ටික නේ දැන්ටවත් පාඩම් කරලා නැත්තේ. හරි. එතකොට මේ ටික තමයි පුතේ 11 වසරෙන් අයින් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු 10 වසරෙන් අයින් කරලා තියෙන ඒවා ගැන කතා කරන්නට. මෙන්න පුතේ 10 වසරෙන් අයින් කරලා තියෙන ටික මම මේ ටික හදවුවා ඉස්සෙල්ලා 10 වසර පන්තියට කියලා දිනකට මම මේක හදවුවා. හරි. මෙන්න 10 වසරෙන් අයින් කරලා තියෙන ටික. 10 වසරෙන් අයින් කරලා තියෙන ටික රාජධානීවල ලක්ෂණ දැක්වීම අවශ්‍ය නොවේ. හරි. රාජධානීවල ලක්ෂණ. හරි. ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා රාජධානීවල ලක්ෂණ ටික තියෙනවනේ. ඒ ලක්ෂණ අවශ්‍ය නැහැ. ඒ වගේම පුෂ්පයක කොටස් නම් කිරීම අවශ්‍ය නොවේ. මලක කොටස් නම් කරන එකත් ඕන නැහැ කියලා දාලා තියෙනවා. ඒ වගේම පරමාණු සංඛ්‍යා සහ අණු සංඛ්‍යා ඇතුළත් ගණනය කිරීම. අර ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව දාලා 6.02 වැඩි කිරීම 10 විස්තර දාලා ඒකෙන් ගුණ කරනේවනේ. පරමාණු සංඛ්‍යාව සහ අණු සංඛ්‍යාව ඇතුළත් ගණනය කිරීම අපේක්ෂා නොකරේ.
ආය අයනික බන්ධන හැදෙන විදිහ රූපමය විදිහට නිරූපණය කරන එක මොකද වෙන්නේ? ඒකත් අවශ්‍ය නොවේ කියලා දාලා තියෙනවා. හරි අයනික බන්ධන හැදෙන විදිහ රූපමය ආකාරයට නිරූපණය කරන එකත් ඕනේ නැහැ කියලා දාලා තියෙනවා. ඒ වගේම බන්ධනවල ද්‍රවීයතාවයත් ඕනේ නැහැ කියලා දාලා තියෙනවා. හරි ඊළඟට යකඩ සහ රන් නිස්සාරණය කරන ආකාරය නිස්සාරණය කිරීමේදී සිදුවන ප්‍රතික්‍රියා අර යකඩ නිස්සාරණය ප්‍රතික්‍රියා ටික මතකද ඔයාට C ධන O2 CO2 CO2 ධන C CO හරි ඊට පස්සේ Fe2O3 ධන CO අර ලොකු ප්‍රතික්‍රියා සෙට් එකක් අපි මේවා කරේ හරි ලොකු ප්‍රතික්‍රියා සෙට් එකක් අපි මේවා කරේ ඒ ප්‍රතික්‍රියා සෙට් එක මතක තියාගන්න ඕනේ නැහැ කියලා තමයි දැන් කියතින් ඒක ඕනේ නැහැ කියලා තියෙන්නේ ඉතින් අපි ඔය කටපාඩම් කරා නේද පාඩම් කරපු ළමයට ඉතින් අත්‍තරම අපරාධය අසාධාරණයක් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඇත්තටම මේකේ අරමුණ මොකක්ද බලන්නකො මෙහෙම අයින් අඩු කරන එකේ අරමුණ තමයි අපි ඔයාලා මෙහෙම පන්තියේදී අපි මෙච්චර කල් ඉගෙන ගත්තට හරි අපි ඔන්ලයින් මෙහෙම ඉගෙන ගත්තට මේ රටේ ඔන්ලයින් ඉගෙන ගන්න තියා හරි සමහරලාට ෆෝන් එකක් නැති හරි සිග්නල් කණුවක් නැති හරි අඩුම තරමේ ලයිට්වත් නැති සමහර නේද ගෙවල් ගොඩ තියෙනවා මේ රටේ අපේ රටේ නයි දුෂ්කර පළාත්වල ගෙවල් ඔයාලගේ පළාත්වලත් ඇති ඔයාලත් නේද ඔය නේද ඔය මේ මන් දන්න ඔය වේරපිටිය පැත්තේ උඩ හරියනේ එහෙ හරි සමහර තැන්වල නේද සිග්නල් පවා නැහැ හරි තියෙන්නේ දෙක ගෑයි දෙකයි තියෙන්නේ සිග්නල් එකක් සිග්නල් පවා නැහැ හරි ඉතින් එහෙම තැන්වල ඉඳන් කොහොමත් ළමයින්ට ඉගෙන ගන්න හරියම අමාරුයි ළමයින්ට ඉගෙනුවක් තිබුණේම නැහැ ඉතින් මේ හැම දෙයක්ම මේ සර්ව සමානව මේ ලංකාවම සර්ව සමානව සලකලා තමයි හරි මේ තීරණයක අරන් තින්නේ මේ සමහර කොටස් අයින් කළා ඊටු ටික ඉක්මනට කවර් කරන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඊළඟට ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් හදන එකේදී හදන එක ඕනි ඒ වායු ගැන විස්තර ටිකක් තියෙනවා විස්තර මේ ඝනත්වය වැඩි ඝනත්වය අඩු අරමන විස්තර තියෙන්නේ ආයේ විස්තර ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. ඊළඟට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන සාධක මොනවද කියලා අවශ්‍යයි සාධක මතක තියාගන්න ඕනේ. නමුත් ඒ සාධක බලපාන විදිහ පැහැදිලි කරන්න කිව්වහම පැහැදිලි කරන්න උවමනාවක් නැහැ. ආය පීඩන සම්ප්‍රේෂණය ගැන ගණන් හදන ඒවා ඕනේ නැහැ. පීඩන සම්ප්‍රේෂණ මූලධර්ම දැනගන්න ඕනේ පැස්කල් මූලධර්මයේ. ඒක දැනගත්තාම ඇති ඒකේ ගණන් හදන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ආකිමිඩිස් මූලධර්මයෙන් ගණන් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ මෙන්න මේ සමීකරණ දෙක. භාගයක් MV වර්ගය සහ MGH කියන්නේ මේ ශක්තිය චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන සමීකරණ දෙක මතක තියෙන්න ඕන. නමුත් මේ ශක්තිය දෙකේ ගණන් හදන්න අවශ්‍ය නැහැ. ඒ ශක්තිය දෙකේ ගණන් හදන්න උවමනාවක් නැහැ. හරි? ජවය සම්බන්ධ ගණනය කිරීම අවශ්‍ය නොවේ. ජවය මෙතන මේ ජවය කියලා කියන්නේ 10 අවසර ජවය. හොඳේ කාර්ය බෙදීම ගත වූ කාලය වොට් වලින් එන එකයි. ඊට පස්සේ ප්‍රතිරෝධ වර්ණ කේත ක්‍රමය යොදාගෙන ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය හොයන්න උවමනාවක් නැහැ. ඒ වගේම සමක ප්‍රතිරෝධය ගැන ගණන් හදන්න ඕනෙත් නැහැ. සමක ප්‍රතිරෝධ ගණන් හදන්න ඕනත් නැහැ කියලා තමයි කියන්නේ. අද උස්සන්න මෙන්න මේ ටික මම කියපු ටික තේරුණ කට්ටිය තේරුණා කියලා කියන මම මේ කතා කරේ අයින් කරපු දේවල් ටිකනේ. හරි. ඒ වගේම මේ අයින් කරපු දේවල් ටික මම මේ හදපු මේ PDF එක ඕන නම් කියන්න මට මෙතන හරි මෙසේජ් එකක් දාන්න එවන්න කියලා. එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලට පස්සේ වෙලාවක එක එක ලියා ගන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි මේකෙන් අයින් කරපු දේවල් ටික තියෙන්නේ. මේවා තමයි මේකෙන් අයින් කරපු දේවල් ටික. හරි. මම ඉතින් මේක PDF එකක් කරලා සේව් කරන්න. හරි. මේක අපිට කොහොමත් උමනා වේවි. හරි. අපිට කියන්න ඔයාට අනිවාර්යයෙන්ම උමනා වෙනවා. මොකද ඔයාලනේ විභාග ලියන්නේ. හරි. ඔයාලා තමයි විභාග ලියන්නේ. හරි. විභාග ලියන ඔයාලට අනිවාර්යයෙන්ම මේක උමනාම වෙනවා. හරි. හරි. right. එතකොට දැන් මේ ටික තමයි ඔන්න හරි අපේ මේ සිලබස් එකෙන් අයින් කරපු දේවල් ටික මම අර ඔයාලගේ සම්පූර්ණ ලොකු සිලබස් නෝට් එකෙන් හරි ලොකු සිලබස් නෝට් එකෙන් මම මොකද කරේ මෙන්න මේක ලස්සනට ගොඩගත කරා. එහෙනම් දරුවනේ අපි අද යමු අපේ ඩිස්කෂන් එකට. හරි අපි ජෛව ගෝලීය පාඩම ඩිස්කස් කරන්න පටන් ගමු. ජෛව ගෝලීය කියන පාඩමේ ප්‍රශ්න. හරි ඔයාලා හැමෝටම ටියුට් එක දීලා තියෙන්නේ සහ ටියුට් එක නැති දරුවොත් ඉන්නවා මෙතන. හරි එයාලට මම ඉක්මනට ටියුට් එක දෙනවා. හරි එතකොට ටියුට් එක තියෙන අය ටියුට් එක අරගන්න අපි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න
පටන් ගමු. එහෙනම් ඔන්න ජෛව ගෝලයේ පාඩමේ තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. මේ දෙන ටියුට් එකේ ටියුට් එක නැති කට්ටිය දැනට මේ ප්‍රශ්නේ මම ඩිස්ප්ලේ කරනවා. ඩිස්ප්ලේ කරන එක දිහා බලාගෙන හරි උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරි මේක ඇවිල්ලා ව්‍යුහගත ප්‍රශ්නවල කියන්නේ පිටු අංක 11 තමයි මේක තියෙන්නේ. ටියුට් එක ළඟ තියෙන කට්ටිය පිටු අංක 11 පෙරලා ගන්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න. හරි මේක මං හිතන්නේ අවුරුද්ද දාලා නැහැ. හරි පාස් පේපර් එකේ ප්‍රශ්නයක් තමයි හොඳේ. රයිට්. සුලභ දූෂක ප්‍රභව කීපයක් හා ඒවායින් නිපදවන වායු දූෂක පහත රූප සටහනේ දැක්වේ. ඔන්න හොඳට කියවන්න. දැන් ඔන්න ටියුට් එක තියෙන කට්ටිය සහ නැති කට්ටිය හැමෝම මේ මගෙත් එක්ක ස්ක්‍රීන් එක දිහා බලන් මේක කියවන්න. රයිට්. හරි. එහි දැක්වෙන ප්‍රාථමික දූෂක යනු ඍජුවම වායුගෝලයට එකතු වෙන දූෂක. එනම් ප්‍රාථමික දූෂක කියලා කියන්නේ කෙලින්ම වායුගෝලයට එකතු වෙන දේවල්. ප්‍රාථමික දූෂක වායුගෝලයේදී මේ වායුගෝලයට එකතු වුණාට පස්සේ ඒවා රසායනික විපර්යාස වලට ලක්වීමෙන් නිපදවන ද්විතීක දූෂකද රූපයේ දැක්වේ. හරි. ඔන්න මේ රූපේ දිහා තමයි දැන් බලන්න තියෙන්නේ. මේ රූපේ ඉස්සෙල්ලාම හොඳට කල්පනා කරන්න මේ ප්‍රාථමික දූෂක කියලා වෙන්න මෙතන තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඇමෝනියා, ද්විතීක දූෂක සල්ෆර් ට්‍රයොක්සයිඩ්, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, ඕසෝන්. හරි. ඔන්න ඊට පස්සේ මේ ප්‍රාථමික දූෂක මේ ගුවන් යානා වලින් එනවලු මේ ප්‍රාථමික දූෂක. ගිනි කඳු වලින් ප්‍රාථමික දූෂක එකතු වෙනවලු. වගා බිම් වලින් ප්‍රාථමික දූෂක එකතු වෙනවලු. මේ ඊතලයේ බලන්න. සුපෝෂණය වූ ජලාශ වලින් ප්‍රාථමික දූෂක එකතු වෙනවලු. හරි. එතකොට කර්මාන්ත ශාලා වලින් ප්‍රාථමික දූෂක එකතු වෙනවලු. හරි. ඊළඟට මගී බස් අතර වලින් ප්‍රාථමික දූෂක එකතු වෙනවලු. හරි. එතකොට මෙතන මේ නාවික යාත්‍රාවලින් ප්‍රාථමික දූෂක එකතු වෙනවලු. ඔන්න බලන්නකො කේස් එකනේ. හරි. ඊට පස්සේ ඔහොම තමයි සීන් එක වෙන්නේ. හරි. රයිට්. හොඳට බලාගත්ත නේද මේක? දැන් අපි ප්‍රශ්න එකින් එකට උත්තර ලියන්න පටන් ගමු. හරි. දැන් මේකේ රූපේ තියෙනවා මෙන්න තියෙනවා පළවෙනි ප්‍රශ්නේ. හරි. ඔන්න මුලින්ම ප්‍රශ්නේ බලා ගන්නකො. පහත එක් ප්‍රකාශයට අදාළ වන නිදසුනක් රූප සටහනින් තෝරා හරි වගුවේ හිස්තැන් පුරවන්න කියලා මේ වගුවක් තමයි දීලා තියෙන්නේ. හරි. වගුවක් තමයි දීලා තියෙන්නේ. මේ වගුවට මම මෙහෙම දෙයක් කරනවා. හරි. මම මේ වගුව ඔයාලට මෙන්න මෙහෙම පෙන්නනවා ඩිස්ප්ලේ කරනවා. වගුවේ පැත්තකටම අර රූපේ ගෙනල්ලා දානවා. හරිද? වගුවේ පැත්තකටම අර රූපේ ගෙනත් දානවා. ඒතර ටියුට් එක නැති කට්ටිය දැන් මේ මොහොතේ ටියුට් එක නැති කට්ටිය ඉන්නවා කියලා මම දන්නවා. මට ටියුට් එක දෙන්න බැරි වුණා ඔයාලා කීප දෙනෙකුට. ඒ කියන්නේ අපේ නේද? එතකොට ඒ ටියුට් එකේ තියෙන රූපේ මෙතනට දාලා හරි මෙන්න තියෙනවා රූපේ. ඔන්න මම දෙනවා chance එක. ඔන්න ඔබට දෙනවා අවස්ථාව මේ රූපෙ දිහා බලලා මේකට උත්තර ටික තෝරන්න බලන්න. මම නේ එක උත්තරයක් කියන්නම්. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ප්‍රාථමික දූෂක නිපදවන දූෂක ප්‍රභවයකි. ප්‍රාථමික දූෂක පැත්තට එන මේ ඊතල වලින් එකක් ගුවන් යානාවල මිනිසාගේ මැදිහත් වීමක් නැද්ද? තියෙනවා. ගිනි කඳු වලින් මිනිසාගේ මැදිහත් වීමක් ගිනි කඳු පුරවන්නේ මිනිස්සුද? ඒකට මිනිසාගේ මැදිහත් වීමක් නැහැ. එහෙනම් මෙතනට උත්තරය මොකක්ද දෙන්න ඕන පුතේ? ගිනි කඳු කියන උත්තරේ තමයි එන්න ඕන. ඒක මෙතන නෙවෙයි ලියන්නේ මේ පැත්තේ ලියන්නේ. හරි. ගිනි කඳු කියන උත්තරේ තමයි මෙතනට එන්න ඕන. තව බලමු මේ වගා බිම් කියන එක මිනිස්සු නෙවෙයිද වගා කරන්නේ? මිනිස්සු තමයි. එහෙනම් මිනිස්සු මැදිහත් වෙනවා. හරි. සුපෝෂණය වූ ජලාශ සුපෝෂණය කියන්නේ මොකක්ද කියලා මම මේ පාඩමේ තව චුට්ටක් ඉස්සරහට කියලා දෙනවා. හරි. සුපෝෂණය කරන්නේ මිනිස්සු නෙවෙයිද? මිනිස්සු තමයි කරන්නේ. ඒතර ඒක වෙන්නත් බෑ. හරි. මගී බර්ෂත් එල්ලවන්නේ මිනිස්සු නෙවෙයිද? කර්මාන්ත සල්ලාව කරන්නේ මිනිස්සු නෙවෙයිද? ඒ ඔක්කොම මිනිස්සු කරන්නේ. නමුත් ස්වභාවික තියෙන එකම එක සාධකයක් තියෙන්නේ මොකද්ද පුතේ? ගිනි කඳු කියන එක තමයි තියෙන්නේ. එහෙනම් මම ඕන chance එක දෙනවා. ඉතුරු ටිකට උත්තර ටික හොයන්න බලන්න හැමෝම.
හරි මං හිතන්නේ උත්තරේ ලියන්න වේලාව කාල වේලාව ඇති කියලා මම හිතනවා. හරි. වායුගෝලයේ ඉහළදී ජීවීන්ට හිතකර ලෙස දීප්ද පහළදී අහිතකර ලෙසද ක්‍රියා කරන ද්විතීයික දූෂකය මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ ද්විතීයික දූෂක පැත්තෙන් එනම් හොයන්න ඕන. හරි. ද්විතීයික දූෂක වල තියෙන මෙන්න මේ උත්තර වලින් එකක් තමයි එන්න ඕන. හරි. වායුගෝලයේ ඉහළදී අපිට හිතකර විදිහට ක්‍රියා කරනවා. හරි. පහළදී මොකද වෙන්නේ? අහිතකර විදිහට ක්‍රියා කරනවා. ඔව් PDF එක දාන්න. එතකොට උඩදී හිතකර විදිහට සහ පහළදී අහිතකර විදිහට ක්‍රියා කරන එක්කනා තමයි කවුද? ඕසෝන් කියන එක්කනා. උඩදී ඕසෝන් කියන එක්කනා ඕසෝන් ස්තරයක් විදිහට අපිව ආරක්ෂා කරනවා. එයා පහළට ඇවිල්ලා අපිට නේද අපේ හානි කර විදිහට දායක වෙනවා. හරි. එතකොට එහෙනම් එතන උත්තරය මොකක්ද දෙන්න ඕන? ඕසෝන්. අම්ල වැසි ඇති කිරීමට දායක වන ද්විතීයික දූෂකය මොකක්ද කියලා. ඒක නිපද වෙන ප්‍රාථමික දූෂකය තමයි අහන්නේ. ද්විතීයික දූෂකයක් හදන ප්‍රාථමික එක. එයා අම්ල වැසි හදන්නත් දායක වෙනවා. අම්ල වැසි කිව්වා ගමන් ඩාං ගාලා මතක් වෙන්න ඕන සල්ෆියුරික් අම්ලය නේ. ගොඩක් දුරට සල්ෆියුරික් නේ අම්ල වැසි වල තියෙන්නේ. එහෙනම් මෙතන සල්ෆියුරික් අම්ලය කියන්නේ H2SO4. මම හිතනවා ඔබට පේනවා මෙතන සල්ෆියුරික් අම්ලය H2SO4. හරිද? ඉතින් ඒක හදන්න දායක වෙන්නේ මෙන්න මෙතන තියෙන මොකද්ද මේ සල්ෆර් ඩයොක්සයිඩ් තමයි එහෙනම් උත්තරේ. එහෙනම් උත්තරේ SO2. හරි. ඊළඟට සුපෝෂණය වූ ජලාශවලින් මුදා හරින බාස්මික ගුණ වලින් යුතු ප්‍රාථමික දූෂකය මොකක්ද කියලා අහනවා. සුපෝෂණය වෙච්ච ජලාශයෙන් එළියට යවන බාස්මික ගුණ තියෙන ප්‍රාථමික දූෂකය මොකක්ද කියලා යහන්නේ. බාෂ්මික ගුණ කියලා කියන්නේ OH පස්ස පැත්තක් තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ බෂ්මයක් හැදෙන්න ඕන. දැන් මෙතන ගත්තාම මේ සල්ෆර් ඩයොක්සයිඩ් ආම්ලිකයි සල්ෆියුරික් හැදෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් උත් ආම්ලිකයි නෙමෙයි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් උත් NHNO3 කියගේ නයිට්‍රික් අම්ලය හැදෙන්නේ ඒකත් ඒතකොට ආම්ලිකයි. අම්ලයක් නොවන එකකට තියෙන්නේ මේ ඇමෝනියා විතරයි. ඔබට මතකද පුතේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්? අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන කතා කරා දුබල බෂ්මයක් කියලා. හරි. NH4OH ගැන කතා කරා ඔබට මතක ඇති. හරි. NH4OH එහෙනම් මෙතනදී ප්‍රාථමික දූෂකය තමයි මොකද්ද? NH3. NH3 තමයි පුතේ මෙතන අපි ගන්න පුළුවන් ප්‍රාථමික දූෂකය. මම එන්න මෙතනට මෙතනට ඇවිල්ලා මේ තියෙන මම කලින් හදාගත්ත උත්තර ටික ඔගීඩි කඳු ඊට පස්සේ අරකට ඕසෝන් වායුව අම්ල වැසි ඇති කිරීමට දායක වෙන්නේ මොකද්ද? සල්ෆර් ඩයොක්සයිඩ්. හරි. මෙතනට මොකක්ද දෙන්නේ? ඇමෝනියා. ඊළඟට ඊගාවෙකින් අහන්නේ පසට පතිත වී ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන පෝෂකයක් සැපයීමට දායක වන ද්විතීයික දූෂකය මොකක්ද? ද්විතීයික දූෂකයක් තමයි අහන්නේ. හරි. පසට පතිත වෙලා හරි. පසට පතිත වෙලා ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන පෝෂකයක් සපයන එක. උතර පසට ආවහම ප්‍රධාන පෝෂකයක් වෙන්න ශාක වර්ධනයට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ප්‍රධානම පෝෂක තුනයි තියෙන්නේ. NPK කියලා අපි ඒකට කියනවා. N කියන්නේ නයිට්‍රජන්, P කියන්නේ ෆොස්ෆරස්, K කියන්නේ පොටෑසියම්. NPK ඔයාලා බලන්න ඕනම පොහොර කවරක ඕනම පොහොර වර්ගයක නේද? දැන් මේ දවස්වල පහුගිය දවස්වල කොවිඩ් දවස්වල නේද? ඔයාලගේ අම්මලා අප්පච්චිලා මල් පැල හදන්න නැති, මල් පැලටත් වඩා එළවලු පැල හදන්න නැති, පළතුරු පැල හදන්න නැති නයි. ඉතින් ඔයාට පොහොර ගේන්න ඇති. හරි. අර දම් කැට පොහොර කියයි, නිල් කැට පොහොර කියයි, රතු කැට පොහොර කියයි, අරගේ චූටි චූටි පොහොර වර්ග ගේන්න නැති. ඔය පොහොර හැම එකෙම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික චෙක් කරොත් ඔයාලා අන්තර්ගතය පරීක්ෂා කරලා බලුවොත් ඔයාලට පේනවා NPK කියලා ගහලා තිනවා. NPK කියන එකේ තේරුම තමයි N for nitrogen, P for phosphorus, K for potassium. ඉතින් ඔය තුන තමයි. ඉතින් ඔය තුනෙන් මොකද්ද මෙතන මේ ද්විතීයික ගොඩේ තියෙන්නේ කියලා බලමු. නයිට්‍රජන් තියෙන එකක් තියෙනවානේ. නයිට්‍රික් අම්ලය. ඔව් නයිට්‍රජන් සාමාන්‍යයෙන් වායුගෝලයෙන් පොළොවට එන්නේ හරිම විරල විදිහට. ඉතින් නයිට්‍රික් අම්ලයේ විදිහට සාමාන්‍යයෙන් පොළොවට ආවට පස්සේ ඒ නයිට්‍රික් අම්ලය මොකද වෙන්නේ? පසත් එක්ක මිශ්‍ර වෙලා ශාක වලට එහෙම මොකද වෙන්නේ පුතේ?
අවශෝෂණය වෙනවා. හරි. ශාක වලට මොකද වෙන්නේ පුතේ? අවශෝෂණය වෙනවා. එහෙම තමයි ඒක වෙන්නේ. right. ඊට පස්සේ හරි. ඊට පස්සේ ආහාර සැතපුම කෙටි කළහොත් මෙම දූෂක ප්‍රභවයෙන් වායු මුදාහරණ දූෂක මුදාහරණ ප්‍රමාණය අඩු වේ. හරි. වායු දූෂකයන් උදාහරණ ප්‍රභවයක් වෙන්න ඕනේ. මේකින් එන එක අඩු වෙනවා. දැන් ඒක මොකද්ද මේ ආහාර සැතපුම කියලා කියන්නේ? අන්න ඒක තමයි ඊළඟ කේස් එක. මොකද්ද මේ ආහාර සැතපුම කියලා කියන්නේ? හරි. මොකද්ද මේ ආහාර සැතපුම කියලා කියන්නේ? අද අපේ දරුවෝ කීප දෙනා ඉන්නේ. හරි. ආහාර සැතපුම කියන්නේ මොකද්ද කියලා මම දැන් කියලා දෙන්න යන්නේ. ඔන්න හොඳට අහගන්න මම මේ කියන එක. හරි මම මේක අලුත් එකක් ගන්නම්. මෙන්න තියෙනවා පුතේ අපි බත් කන පිගාන. හරි. අපි බත් කන පිගාන තමයි මේ තියෙන්නේ කියලා හිතන්නකෝ. හරි. අපි මේ බත් කන පිගාන අපි කන බත් වේල ගැන හිතන්න. අපි මොනවද සාමාන්‍යයෙන් කන්නේ? අද දවල්ට මොනවද කෑවේ කියලා හිතලා බලන්න ඔයා. ඔයාම හිතන්න. අන්නේ අද මොනවද මම කෑවේ? සමහර විට නේ කොහොමත් අනිවාර්යයෙන්ම ඔබ අද කන්ට ඇත්තේ බත් නේද? දවල්ට කන්ට ඇත්තේ බත්නේ. හරි. ඔන්න බත්. නේද? ඔයා බත් කනකොට ඔන්න ඔයාට බත් කන්න මොනවද තියෙන්නේ? පරිප්පු තියෙනවා. හරි. ඔයාට බත් කන්න පරිප්පු තියෙනවා. හරි. ඒතර බත් තියෙනවා, පරිප්පු තියෙනවා සහ ඔයා මේකෙන් පොඩි චිකන් කෑල්ලකුත් දාගෙන කනවා. චිකන්. හරි. තව අපි හිතමුකෝ පොඩි මැල්ලුමකුත් තියෙනවා කියලා. හරි. මැල්ලුමකුත් තියෙන ඔන්න පොල් සම්බෝලෙකුත් තියෙනවා. හරි. පොල් සම්බෝලෙකුත් තියෙනවා. මේක ඇවිල්ලා මොකද්ද? මැල්ලුමකුත් තියෙනවා. ඔන්න එතකොට මොනවද බලන්න? මැල්ලුම, පොල් සම්බෝලය, පරිප්පු සහ චිකන්. අපි හිතමු කොයි ටික ඔයා අද කෑවේ කියලා. සර් අපි දවල්ට පොල් සම්බෝල කන්නේ නැහැ. එහෙමද? හරි. එහෙම විවිධාකාර දේවල්දී දැන් නිකන් හිතන්න මෙන්න මේ බත් පිගාන තමයි ඔයා අද කෑවේ කියලා හිතන්නකෝ. මේ බත් පිගානේ ආහාර හැතපුම් මගේ ගණන් කරන්නයි යන්නේ මම. හරි. මෙහෙමයි. අපි එකවරම ගමු මේ දෙකක් නේද? මේක සහ මෙන්න තව බත් පිගානක් තියෙනවා. මෙන්න තව බත් පිගානක් තියෙනවා. හරි. මෙන්න තව බත් පිගානක් තියෙනවා. මේ බත් පිගානෙත් ඔය සතුම හොම්මම ගණන් කරන්නයි මම සූදානම් වෙන්නේ. මේ බත් පිගාන තව කවුරු හරි කාපු එක්කෙනා. හරි. මේකෙත් තියෙන්නේ බත්. හරි. මේකේ පරිප්පු නැහැ. මේකේ තියෙන්නේ ගෝවා ටිකක් තියෙනවා. හරි. කොළ මැල්ලුමක් තියෙනවා. හරි. චිකන් නැහැ. අපි හිතමු මේකේ තියෙනවා හාල් මැස් වගේ මොනවා හරි තියෙනවා. රයිට්. කොහොම තමයි මේකේ තියෙන්නේ. රයිට්. දැන් ඔන්න මෙයාගේ සතුම ගණන් කරන්නේ. දැන් මේ පරිප්පු ටික. දැන් ඔන්න මට ඕනේ උත්තර ටිකක්. පරිප්පු සාමාන්‍යයෙන් ලංකාවේ හැදෙන්නේ නැහැ. පරිප්පු කොහෙන්ද ගේන්නේ? පරිප්පු ගේන්නේ ඉන්දියාවේ ඉඳලා නේද? ඔන්න ඔයාලා හොයලා බලන්න ඉන්දියාවේ තමයි මයසිවුරු පරිප්පු ගේන්නේ. පරිප්පු ගේන්නේ කොහින්දද? ඉන්දියාවේ ඉඳලා. හරි. එතකොට මෙතන මැල්ලුම. අපි හිතමු මේ මැල්ලුමත් මෙයා මේ ගෙදර හදපු මැල්ලුමක් එහෙම නෙවෙයි. කඩෙන් ගත් එකක්. කඩේට දඹුල්ලෙන් ආපු එකක්. හරි. අය කියන්නේ දඹුල්ලෙන් ඉඳන් ආපු මැල්ලුමක් කියලා හිතන්නකෝ. හරි. මේ චිකන් කෑල්ලත් අපි හිතමු මෙයා ෆුඩ් සිටි හරි මොකක් හරි තැනකින් ගන්න. ඉතින් ෆුඩ් සිටි එකට චිකන් ගේනකොට එයාලා ගොඩ ඈතින් සමහරලාට ගේනවනේ. අපි හිතමුකෝ මේක චිකන් ඉවිල් ඇවිල්ලා අනුරාධපුර පැත්තෙන් ගෙනාව කියලා. අනුරාධපුර පැත්තේ ෆාම් එකකින් ගෙනාවා. පොල් සම්බෝලේ මේ පොල් සම්බෝලෙත් මෙයා ගත්තේ ෆුඩ් සිටි එකකින් ගෙනදම ෆුඩ් සිටි එකට සාමාන්‍යයෙන් පොල් ගෙනියන්නේ. පොල් ගේන්නේ මේ කුරුණෑගල එහෙම පැත්තෙන් තමයි ගේන්නේ. කුරුණෑගල කියලා හිතමුකනේ. කුරුණෑගල right. බත් ගැන කතා කරන්න බෑ. බත් ඇවිල්ලා අපි තුන් මේ බත් ඇවිල්ලත් ඔය අරලිය හරි කොහෙන් හරි හාල් මෝල්ලකින් ගෙන පොළොන්නරුවේ ඉඳන් එන හාලක්. හරි. පොළොන්නරුවෙන් තමයි එන්නේ හාල් right.
දැන් ඔන්න නිකමට හිතන්න මෙන්න මෙයාලා අතරින් මේක දැන් පරිප්පු හැදෙන්නේ ඉන්දියාවේ. හැදෙන තැන ඉඳලා ඔයා මේ පරිභෝජනය කරන තැනට වෙනකල් මේ පරිප්පු ටික ආපු දුර කොච්චර දුරක් සැතපුම් වලින් එන්න ඇද්ද? මේක සාමාන්‍ය උපකල්පනය කළායි දාන්නේ. මේක පරිප්පු ටික නැවේ තමයි එන්නේ නේද? ඉන්දියාවේ මයිසූරු වලින් එන්නේ. ඉන්දියාවේ මයිසූරු වලින් ඉන්දියාවේ එන වරායට එනවා. ඒ වරායෙන් නැවට පටවනවා. නැවින් ඊට පස්සේ මේක මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ වරායට එනවා. ශ්‍රී ලංකාවේ වරායේ මේක ගබඩා කරලා තිනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ වරායෙන් වේගයෙන් නිදාස් කරනවා. ඊට පස්සේ මේවා ශ්‍රී ලංකාවේ කවුරු හරි ආයතනයක ස්ටෝර්ස් වලට ගෙනියනවා. හරි. ඊට පස්සේ ස්ටෝර්ස් වලට ගෙනියුවට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක බෙදා හරිනවා කඩවල වලට. එතනින් අපි ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිකන් හිතමු මේක ඇවිල්ලා සැතපුම් 2000ක් විතර කියලා. සැතපුම් 2000ක් විතර පහු කරන් තමයි එන්නේ කියලා හිතන්න. දැන් මේ දඹුල්ල මැල්ලුම් එනවා දඹුල්ල ඉඳන්. දඹුල්ල කියන එක අපි හිතමු සැතපුම් 20ක් විතර තියෙනවා කියලා හරි. දැන් මේ අපි නුවර ඉන්න අපි කන කෑම හොඳේ. හරි. මේක සැතපුම් 20ක් විතර දුර ඉඳන් තමයි එන්නේ හොඳේ කියලා හිතන්න. හරි. එතකොට මේක මොකද්ද? චිකන් කෑල්ල. ඒක එන්නේ අනුරාධපුරේ එන්නේ. ඒක දඹුල්ලට වඩා දුරයි. සැතපුම් මෙහෙනම් 30ක් විතර තියෙනවා කියලා ගමුකෝ අපි. හරි. පොළොන්නරුවටත් අපි ගමු සතුම් 30ක් විතර තියෙනවා කියලානේ හාල් එකෙන් නෙහෙන්නේ නේ. සතුම් 30ක් විතරනේ. එතකොට මෙන්න මේ පොල් සම්බෝලේ කුරුණෑගලින් එන්නේ. හරි. කුරුණෑගල එකත් අපි නිකන් හිතමු සතුම් 20ක් විතර තියෙනවා කියලානේ. දැන් මේ සමස්ත ආහාරයේ මුළු ආහාර හැතපුම් ගාන හොයන්ට මේ ඉලක්කම් ටික ඔක්කොම මොකද කරන්නේ? එකතු කරනවා. එහෙනම් මොකද කරන්නේ? 2000ට 20ට 30ට 20ට 30 මොකද කරන්නේ? එකතු කරනවා. 2000යි 2050යි 2100ක් කියලා මං හිතන්නේ අපිට උත්තරේ එනවා. ඔන්න මේ වෙලාවේ මේ බත්පි ගන්නට එනවා ආහාර හැතපොම් කීයක්ද? 2100ක් ආහාර හැතපොම් මගයක් එනවා මේ බත්පි ගන්නට. දැන් මොන මගුලටද මේක කරේ? තේරෙන්නේ නැහැ නේ මොකටද කරේ කියලානේ. බලමු අපි ඇයි මේක කරේ කියලා. හරි. ඒක කියන්න මට එහා පැත්තේ එක්කෙනෙක්ගෙත් හදලා ඉන්න වෙනවා. දැන් අපි එහා පැත්තේ ගත්තේ මොකද්ද? මේ එහා පැත්තේ අපි ගත්තේ මෙන්න මෙයා ගත්තා ගෝවානේ. ගෝවා ගෙනාවේ නුවරඑළියෙන් කියලා හිතන්නකෝ. නුවරඑළියට අපි හිතමු සතපොම් තියෙන්නේ 20ක් විතර කියමු කරයි. මෙතන තිබුණා පොල් සම්බෝලයක් කියලා හිතන්නකෝ. පොල් සම්බෝලයට එයා පොල් කඩාගත්තේ ගෙදර වත්තෙන්. ගෙදර වත්තෙන් පොල් කඩාගත්තාම ඒ කියන්නේ ලොකු දුරක් නෑ සතපොම් 0යි කියලා අපි දාමු. හරි. සතපොම් 0යි. හරි. මෙයාට හම්බෙච්ච බත් ටික තියෙනවනේ. මෙයාට මෙයාගේ ගේ ගාවම තියෙන කුඹුරෙන් තමයි මෙයාට හාල් හම්බ වෙන්නේ. හරි. මෙයාට ගේ ගාවම තියෙන කුඹුරෙන් තමයි හාල් හම්බ වෙන්නේ. හරි. එතකොට ඒ හාල් හම්බ වෙනකොට එතකොට ගේ ගාවම නම් එතන සතුම් ගාන කීයද? 0යි. එතන සතුම් ගාන තියෙන්නේ 0යි. එතකොට අපි තුන් මෙතන තව අපි ඉස්සලා ගත්තා මෙයා හාල් මැස්සෝ. හාල් මැස්සෝ කියන එකත් අපි හිතමු සාමාන්‍යයෙන් මෙයා ගන්නවා මීගමු පැත්තෙන් එනේමනේ ගන්න. හරි. මීගමු කියලා කියන්නේ සතපොම් මෙතන ඇති. සතපොම් අපි හිතමු 30ක් කියලා කියමුකෝ නේ. 30ක් විතර ඇති රයිට්. ඔය විදිහට ගත්තාම දැන් මෙයාගේ සතපොම් මගේ එකතු කරාම ඔක්කොම කීයක් එනවද? 20ට 30ට 0ට 0යි. බලන්න ඒක එකතු කරාම කීයද එන්නේ කියලා. 20යි 30යි 0යි ඔක්කොම 50යි එන්නේ. එතකොට මෙතන ආහාර හැතපොම් මගේ කීයක් දෙන්නේ? 50යි එන්නේ. මට නිකමට කියන්න දැන් මෙන්න මේ ආහාර දෙක අතරින් මේ ආහාර පිගන් දෙක අතරින් සෞඛ්‍ය ආරක්ෂිත හිතකරන එක මොකද්ද? අපිට විශ්වාසනීයම ආහාරය මොකද්ද? අපිට කන්න හොඳම අඩේ අපිට ෆ්‍රෙෂ් කියලා හිතන ආහාරය මොකද්ද? අර ඉන්දියාවෙන් ගෙන ආපු මයිසූරු පරිප්පු අඩංගු මේකද? එහෙම නැත්නම් මෙන්න මේ අපි එදිනෙදා එහා මෙහාන් අපේ වත්ත පිටින් එහෙම මෙන් හොයාගත්ත දේවල් වලින් ගත්ත ආහාරද? එතකොට ඔබට තේරෙනවා අඩේ මේ සතපොම් අගය අඩු වෙන්න මේ සතපොම් අගය අඩු වෙන්න ඒ ආහාරයේ තියෙන විශ්වාසනීයභාවය ඒ ආහාරයේ තියෙන ගුණාත්මක භාවය වැඩි වෙනවා වගේ ගතියක් දැනෙන්න ඕනේ නේද?
අන් ඔහොම තමයි ආහාර හැතපොම කියලා අපි කියන්නේ. ඕක ගණන් හදන්න ඔය රිලයබිලිටි එකට. ඒ කියන්නේ ආහාර කියන්නේ ආහාර වේලක තියෙන විශ්වාසනීයභාවය හරි පෝෂ්‍ය ගුණය වගේ දේවල් කැල්කුලේට් කරන තව මෙතඩ් එකක් තමයි මෙන්න මෙහෙම ආහාර සැතපුම ගණන් කරන එක. හරි. ඉතින් මේ විදිහට පුළුවන් තරම් අපි කරන්න ඕන ආහාර හැතපුම අඩු ආහාර තෝරා ගන්න ආහාර වේලක් තෝරා ගන්න එක තමයි කරන්න ඕන. සැතපුම් ප්‍රමාණය අඩු ආහාර වේලක් තෝරා ගන්න එක තමයි අපි කරන්න ඕන. මං කියපු දේ පැහැදිලි දරුවෝ අත උස්සන්න බලන්න. මං කියපු දේ පැහැදිලි දරුවෝ අත උස්සන්න බලන්න. ඩිංගිත්තක් හරි තේරුණා නේද මේ කියව කතන්දරේ? හරි. එතකොට දැන් අපි යමු පුතේ ප්‍රශ්න වලට. සැතපුම කෙටි කළොත් ඒ කියන්නේ සැතපුම කෙටි කරනකොට අපි රටින් ගෙන්නන එක නතර වෙනවා. රටින් සාමාන්‍යයෙන් ආහාර වර්ග ගොඩාරියක් ප්ලේන් එකේ නෙවෙයි ගේන්නේ. ඒව ගොඩාරියක් ගේන්නේ මොනවා හරහාද? ඒව ගේන්නේ මේ නැව් වලින්. එතකොට නැව් ගමනාගමනය අඩු වෙනවා. නැව් ගමනාගමනය අඩු වුණාම නැව් වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න පුතේ උත්තරේ. නාවික යාත්‍රාවලින් උදාහරණ දූෂක ප්‍රමාණය මොකද වෙන්නේ එතකොට? අඩු වෙනවා. මේ නාවික යාත්‍රාවලින් නිපදවන දූෂක ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වීමක් තමයි වෙන්නේ එතකොට. ඊට පස්සේ හතරවෙනි මෙන්න මේක right මෙම ප්‍රවාහන මාධ්‍ය තෝරාගතහොත් හරි උත්තරේ මම පෙන්නවවනේ හරි රට තුළ සිදු කරන සංචාරයකදී ඔබගේ කාබන් පිය සටහන මොකද්ද දැන් කාබන් පිය සටහන කියලා කියන්නේ? ඒකත් අලුත් ටර්ම් එකක්. ওই දෙකම කතා කරනවා අපි ජෛව ගෝලීය පාඩමේ අවසානයේටම right කාබන් පිය සටහන කියලා කියන්නේ අපි මොකක් හරි කරන ක්‍රියාවලියක් නිසා පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට අපි කරන ක්‍රියාකාරකමක් නිසා පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට තමයි අපි කියන්නේ මොකද්ද? කාබන් පිය සටහන කියලා. හරි. එතකොට කාබන් පිය සටහන අවම කරන්න නම් හරි අපි කාබන් ඩයොක්සයිඩ් අවම වශයෙන් නිකුත් වන දේවල් කර තෝර ගන්න ඕනේ. එතකොට අපි ප්‍රවාහන මාධ්‍යයක් විදියට නේද? තනි වාහනයක් තෝරගන්නකොට හිතන්න 10 දෙනෙක් වාහන 10ක එනවට වඩා හරි ඒ 10 දෙනාම කතා වෙලා එක බස් එක එන එක නේද හොඳ? 10 දෙනා කියන්නේ එන්ජින් 10ක් පිච්චෙනවා. නමුත් එක බස් එකක් ආව නම් එක එන්ජින් එකයි පිච්චෙන්නේ. එක එන්ජින් එකක් පිච්චෙනවා කියලා කියන්නේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් අඩුයි. නමුත් වාහන 10කින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ගාන වැඩි. එතකොට ඔන්න මොකක් පාවිච්චි කරොත්ද? පොදු ප්‍රවාහන මාධ්‍ය